හොඳයි ළමයි අපි නැවතත් සම්බන්ධ වෙමු. අපි දැන් සාකච්ඡා කර හිටියේ ඇල්කීන වල ව්‍යුත්පන්න දෙක මම සාකච්ඡා කරා ක්ලෝරෝ එතීන් සහ ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් කියන දෙන්නව. දැන් අපි යනවා මේ බහු අවයවකයක් කියන්නේ මොකක්ද? ඒකේ මොනවද මේ ඒක අවයවක කියන්නේ මොනවද? පුනරාවර්තන ඒකකය කියන්නේ මොකක්ද? බහු අවයවීකරණය කියන්නේ මොකක්ද? මේ වගේ කරුණු ටිකක් සාකච්ඡා කරන්න තමයි අපි දැන් යන්නේ. හරි සහ ඔබට පුළුවන් නම් මේ වෙලාවේදී සපයා ගන්න A4 sheet 3ක්. මම හිතනවා වඩා හොඳයි කියලා. මොකද මම මේ 10 වෙනි පිටුව 11 වෙනි පිටුව සහ 12 වෙනි පිටුවේ ගත්ත විශේෂයෙන්ම 10 වෙනි පිටුවේ ඒ සඳහා තබලා තියෙන ඉඩ හිස් ඉඩක් තියලා තියෙන්නේ. ඒ ඉඩ සමහර විට ඔබට මදි වෙයි. මම මේ කරන මේ ටික එක ඇඳ ගන්න ඔබට මේ මොනවා හරි කොලයක් වගේ තියෙනවා නම් හෝ නැත්නම් ඔබට පොඩියට තමයි ඕක අඳින්න වෙන්නේ. පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලා. ඔබ අඳින්න එපා මේ මම අඳිනකන් සම්පූර්ණ කොටස. හරි. එතකොට ඔක්කොම ඇඳලා පස්සේ වාට මේ ඉඩකඩ පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අඳින මම හිතනවා 11 වෙනි පිටුවේ තියෙන ඉඩ නම් ප්‍රමාණවත් වෙයි බොහෝ විට. දැන් අපි බලමු මේ බහු අවයවක ගැන. හරි. අපි බලමු මේ බහු අවයවක ගැන. දැන් අපි මේව කොටස් කරලා ඉවරයි. මේවා ඔක්කොම මම කතා කරා ඇල්කේන ක්ලෝරෝ එතීන් ෆ්ලෝරෝ මේ දැන් මේක මෙහෙමයි ළමයි වෙන්නේ. හරිද? බහු අවයවීකරණ ක්‍රියාවලිය නැත්නම් බහු අවයවක බහු අවයවීකරණ ක්‍රියාවලිය අපි මෙහෙම ගමු. මම මෙහෙම එක කියලා දෙන්නම් එක උදාහරණයකින්. හරිද? ඊට පස්සේ ඔබට තේරෙයි වැඩේ මොකද්ද කියලා. මේ බලන්නකෝ. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කියලා මේ පොලිතීන් හැදෙන විදිය. පොලිතීන් කියන්නේ බහු අවයවකයක්. බහු අවයවකය. දැන් ළමයි ඔය බහු අවයවක හැදෙන්නේ සරල අණු. කුඩා අණු ගොඩාක් එකට අර හරියට මුතු ඇට මාලයක් හැදෙනවා වගේ මුතු ඇට එකින් එක අමිනිලා මුතු ඇට මාලයක් හැදෙනවා වගේ කුඩා අණු හැබැයි මුතු ඇට මාලයක තියෙන බෝල මුතු ඇට ගාන අපි හිතමු 20ක් 30ක් 40ක් කියලා. නමුත් මේ බහු අවයවක හැදෙනකොට එකිනෙකට සම්බන්ධ වන එකිනෙකට බන්ධනය වන කුඩා අණු ගාන විශාල 10,000 15,000ක් ඒ වගේ විශාල වෙන්න පුළුවන්. හරිද? දැන් මේකෙදි වෙන්නේ කුඩා අණු රාශියක් විශාල ප්‍රමාණයක් එකිනෙකට රසායනිකව බැඳිලා යෝධ අණුවක් හැදෙනවා. ඒතර ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ බහු අවයවීකරණය කියලා. ඒතර මේ බහු අවයවීකරණය වෙන්නේ චූටි අණු අපි ඒවට කියනවා මේ බහු අවයවකයේ සෑදීමට දායක වෙන්නේ කුඩා අණු වලට කියනවා ඒක අවයවක කියලා. ඒක අවයවක. එතකොට ඒක අවයවක ගොඩාක් එකිනෙකට සම්බන්ධ වුණාම හැදෙනවා බහු අවයවකය. ඒ ක්‍රියාවලියට අපි කියන්නේ බහු අවයවීකරණය. දැන් අපි බලමු සරල උදාහරණයකින් ඕක තේරුම් ගන්න. හරිද? දැන් මේ බහු අවයව අපි කතා කරමු පොලිතීන් හැදෙන විදිය. හොඳේ. දැන් එතකොට මේකෙදි පොලිතීන් වල ඒක අවයවකය මම මෙතනින් ගන්නවා මෙහෙම. හරිද? ඒක අවයවකය. ඒක අවයවකයේ තමයි පොලිතීන් වල. හරි මම මේ කතා කරන්නේ පොලිතීන් ගැන. පොලිතීන්. එතකොට පොලිතීන් හැදිලා තියෙන ඒක අවයවකයේ තමයි CH2H4. මෙයා ඔයා දන්නවා අපි මෙහෙම ඇන්දොත් මේ ඉන්නේ එතීන්. හරි? ඔන්න ඒක අවයවකය. එතකොට මේ එතීන් ගොඩාක් එකට සම්බන්ධ වුණාම මේ වගේ C2H4 අණු දහස් ගාණක් එකට සම්බන්ධ වුණාම හැදෙනවා පොලිතීන් කියන. පොලි කියන්නේ ගොඩයි කියන එක. පොලි ධන එතීන් පොලිතීන් එහෙම හැදෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ මෙහෙමයි. හරි? අපි ඒකට කියනවා බහු බහු අවයවීකරණය. මේ බලන්න මේ බහු අවයවීකරණය වෙන විදිය. ඔන්න බලන්න එක එතීන් එකක් හරිද? මම මෙහෙම අඳින්නම් ලේසියට. නැත්නම් ඉඩ කඩ මදි වෙනවනේ වැරද්දක් නැහැ ඒකේ හරි.
මේ ඉන්නේ 3. මම 3 දෙනෙක් විතර ගන්නම් එකට මෙහෙම. හරි? මොන බලන්න. හරි. වෙන තව 18 කෙනෙක්. බලා ගන්න වෙන විදිය. ඔබටත් පුළුවන් වෙනවා තනියෙන් ඇඳ ගන්න. හරිද මෙහෙම? ඔන්න. දැන් මම වෙන පාටක් ගන්නම්. අපි වෙන පාටක් ගමු. නිල් පාට, right? දැන් ඔයාලට මතකද මේක නවත්තන්න පොඩි වෙලාවකට පෙර අපි සාකච්ඡා කරා මේ ඇල්කීන ගැන. දැන් මේ තියෙන එතීන් කියන්නේ ඇල්කීනයක්නේ. එතකොට ඒකේ ditth බන්ධනෙන් එක බන්ධනයක් මම කිව්වා දුබලයි කියලා. එක බන්ධනයක්. හරිද? එතකොට මේ ditth බන්ධනෙන් එකක් තියෙද්දි අනිත් එකට කැඩෙන්න පුළුවන්. කොහොමද කැඩෙන්නේ මේ බලන්න. මොන බලන්න මම අදින විදිය. හරි? මේ පැත්ත වෙන්න මෙතෙන්ට මම ඕම අර්ධ නැමී ඊතලයක් දානවා. මේ පැත්තටත් දානවා අර්ධ නැමී ඊතල මේව භාගට ඊතලේ. ඊළඟට මෙතන මේ දැන් ඔබ දන්නවා මේ එක ඉරක තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. බන්ධනයක් හැදෙන ඉලෙක්ට්‍රෝන දෙකක ඉන්නේ. ඒකෙන් එකක් අයිති එක කාබන් පරමාණුවකට අනිත් එක අයිති අනිත් කාබන් පරමාණුවට. දැන් මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට කැඩෙනවා මෙහෙම. ඔන්නෝමකයි අපි අඳින්නේ එහෙමයි මේ. අර්ධ නැමී. අර්ධ නැමී කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකයි යන්නේ මේ පැත්තට. මෙතනත් අර්ධ නැමී ඊතල ඔහොම දානවා. හරි. දැන් බලන්න හොඳට බලන්න මේ තියෙන බහුඅවයවීකරණ ක්‍රියාවලිය. එහිදී මොකද වෙන්නේ? මෙතන තියෙන මේ එතීන් අණුවේ තියෙන මෙතන තියෙන එතීන් අණුවේ තියෙන ditth බන්ධනය මේව මේ පැත්තට එකක් කැඩුනා. එක ඉලෙක්ට්‍රෝනයක් මේ පැත්තට ආවා. අනිත් පැත්තට මේ ඉලෙක්ට්‍රෝන. දැන් මේ ditth බන්ධනය මේක නෑ. මේ ditth බන්ධනයෙන් එක බන්ධනයක් කැඩුනා. බිඳුනා. එකක් තියෙනවා. බිඳුණු එක මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයයි මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයයි බිඳුනා. තර මේකෙත් මේ පැත්තට ඉලෙක්ට්‍රෝනය මේ පැත්තට ඉලෙක්ට්‍රෝනය බිඳුණා. මේකෙත් මේ පැත්තට ඉලෙක්ට්‍රෝනය මේ පැත්තට ඉලෙක්ට්‍රෝනය බිඳුණා. දැන් මොකද වෙන්නේ? ඔන්න හැදෙනවා බහු අවයවකය දැන්. හරිද? දැන් එතනදී අපි බලමු මොකක්ද උනේ කියලා. ඔන්න මේ ක්‍රියාවලියේදී මම ඊතලයක් දාන්නම්. දැන් මෙතන මම මේකම අඳිනවා C. මෙතන එක බන්ධනයක් ඉතුරුයි. ඔහොම. එක බන්ධනයක් ඉතුරුයි. IC. දැන් මෙතන ළමයි මේ බන්ධනයක් තිබුණේ නැහැ. මේ ස්ථානෙ දැන් බන්ධනයක් එනවා. ඒ මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝනය මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝනය ආවම මේ දෙන්න බැඳුණා. ආන්න. IC එක බන්ධනයක් ඉතුරුයි. ආයි මෙතන බැඳීමක් ඇති වෙනවා. පේනවද? හරි. මෙහෙම. දැන් බලන්න එක දිගට බැඳිලා ඔය. මෙතන එකක් ඉතුරුයි මෙතන එකක් ඉතුරුයි මෙතනින් ආපු ඉලෙක්ට්‍රෝනයයි මෙතනින් ආපු ඉලෙක්ට්‍රෝනය නිසා මෙතන බැඳීමක් ඇති වුණා. තේරුණාද? ඒ වගේම මෙතන එකක් ඉතුරුයි මෙතනින් ආපු ඉලෙක්ට්‍රෝනය මෙතනින් ආපු ඉලෙක්ට්‍රෝනය නිසා මෙතන බැඳීමක් ඇති වුණා. දැන් ඔයාට මෙන්න මේ වගේ එකක් තමයි හම්බ වෙන්නේ තියෙන්නේ. ඔන්න බහුව අවයවකයේ දැන් හැදිලා මේ එකට බැඳිලා. මේ වගේ දහස් ගාණක් එකට බැඳෙනවා. එහෙම එකට බැඳුනම බහුව අවයවකයේ හැදෙනවා. හරි? එතකොට දැන් මේ බහුව අවයවකයේ ඔබ හොඳට නිරීක්ෂණය කරොත් හරිද? මේක බහුව අවයවකය. අවයවකය. දැන් මේ බහුව අවයවකය මේ ක්‍රියාවලියේ මේ හැදෙන බහුව අවයවකය තියෙනවානේ. ඒකේ ඒක අවයවකයේ ආශ්‍රිතව හැදෙන පොදු ව්‍යුහයක් ඔබට මෙතන දැක ගන්න පුළුවන්. මේ හොඳට බලා ගන්න. මෙන්න මේ වගේ කෑලි නේද ආයි හම්බ වෙන්නේ. මේ වගේ එකක් නේ ආයි මෙතන තියෙන්නේ. ආයි මෙතන තියෙන්නේ පේනවද ඔයාලට මේ ಜಾති එකක් නේද ආයි මෙතන තියෙන්නේ මේ. ඔය ආයිත් මෙතන තියෙන මේ ಜಾති එකක් නේද මේ. එතකොට මේ බහු අවයවකය අපි ගත්තම ඒ බහු අවයවකයේ නැවත නැවත දකින්න පුළුවන් ඒකකයක් අපිට මූලික ඒකකයක් අපිට පේනවා. අන්න එම පේන ඒකකයට තමයි අපි කියන්නේ පුනරාවර්තන ඒකකය. මේක ආයි මෙහෙම දහස් ගාණක් තියෙනකොට මේක නැවත නැවත දකින්නට පුළුවන්. ඒකට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය කියලා. හරිද? අපිට ලියන්න පුළුවන් මෙතන මෙහෙම. පුනරාවර්තන ඒකකය. පුනරාවර්තන ඒකකය. දැන් මොකද්ද මේකේ පුනරාවර්තන ඒකකය? මේකේ පුනරාවර්තන ඒකකය අපිට මෙහෙම ගන්න පුළුවන් මේ.
මේක තමයි අපිට නැවත නැවත දකින්න තියෙන කොටස. ඒක මෙහෙම කොටු අරානක් දාලා පෙන්නනවා ඔන්න පුනරාවර්තන ඒකකේ. තේරුණාද? දැන් මේ සමස්ත ක්‍රියාවලිය අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. සමස්ත ක්‍රියාවලිය. පොඩ්ඩක් ඉඩමාදි වගේ මම මේ හරින් ගන්නම්. හරි. දැන් අපේ ඒක අවයවකයේ තියෙනව නේද? මේ තියෙන්නේ බහුව අවයවකයේ සෑදීමට දායක වුණු ඒක අවයවකයේ. මේම හරවන්න ඕනේ. මේ මෙයානේ සම්බන්ධ වුණේ අපිට නේද? ඔන්න. මේ වගේව n සංඛ්‍යාවක් මේ වගේව කොච්චරද n සංඛ්‍යාවක් එකට සම්බන්ධ වුණොත් ඔබට ලැබෙනවා මේ වගේ පුනරාවර්තන ඒකක n සංඛ්‍යාවක්. මේ වගේව 10ක් කියමුකෝ. එතකොට මේවා මෙන්න මේ වගේ 10ක් එක දිගට සෙට් වෙනවා. එහෙනම් අපිට මේක මෙහෙම පෙන්වන්න පුළුවන් n සංඛ්‍යාවක් පුනරාවර්තන ඒකක හැදෙනවා. මේ තියෙන්නේ. ඔන්න බහුඅවයවීකරණ ක්‍රියාවලිය සමීකරණයක් ඇසුරෙන් පෙන්වන්න කිව්වොත් n සංඛ්‍යාවක් ඒක අවයවක එකට බැඳුනම n සංඛ්‍යාවක් පුනරාවර්තන ඒකක හේවත් බහු අවයවකයේ නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඒතර පොලිතීන් හැදෙන විදිය තමයි ඔය මම ඔබට පෙන්නුවේ. දැන් අපේ ළමයිට පුළුවන් ඕක ඉඩ තියෙන පරිදි එතන ඉඩ ඇතිනම් එතන ඇඳ ගන්න. එහෙම නැතිනම් ඔබට ඉස්සරහම පිටුවට කලින් පිටුවෙත් ඉඩකඩ තියෙනවා. ඕකේ මන්දිනවා වැඩිය හොඳයි. දෙවෙනි පිටුව page number 2 එතන ඕනනම් එතන අඳ ගන්නත් පුළුවන් සම්පූර්ණ පිටුවක්ම තියෙනවා. මොකද අතන ඉඩ මදි මට පේන විදියට. හරි හොඳයි. අඳ ගන්න බලන්න ඕක. පස්සේ ලියනවා 10 වෙනි පිටුවේ පුතේ කොතනද අඳින්නේ? 10 වෙනි පිටුවේ යට ඉඩ දීලා තියෙනවානේ පොලිතීන් අඳින විදිය. පොලිතීන් වල ඒක වෙන විදිය අඳින්න ඉඩ දීලා තියෙනවා. නමුත් 10 වෙනි පිටුවේ එතන ඉඩ මදි නිසා ඔබට පුළුවන් ඕනම් දෙවන පිටුවේ හිස් පිටුවන්නේ තියෙන පළවෙනි පිටුවට අනිත් පැත්තේ පිටුව. එතන මේක අඳින්න පුළුවන්. හරි? අඳ ගන්න මේ ටික ඔක්කොම ඇඳලා අපිට පස්සේ අර ඒක අවයවක ඔය පුනරාවර්තන එක ගැන ලියමු. ඇඳ ගන්න බලන්න. අවබෝධයෙන් ඇඳ ගන්න ඈ. එතන සාමාන්‍ය තයන්න එන්නේ. හොඳයි අඳින්න. ඒක අවයවකය මොකක්ද කියලා පෙන්වන්න බහුව අවයවීකරණ ක්‍රියාවලිය පෙන්වන්න. ඔතන අනිවාර්යයෙන්ම අර්ධ නැමීතල දාන්න ඕනේ. තනීතලයේම දාන්න එතකොට වැරදි. ඊට පස්සේ බහුව අවයවකය පෙන්වන්න හැදිච්ච විදිය.
ඉක්මනට ඇඳ ගන්න. පිළිවෙලට ඇඳ ගන්න. හරිද? තේරුම් අරන් ඇඳ ගන්න. දැන් උතන ඒක අවයවකයේ තියෙනවා ඒවා ගොඩක් එකට ලං වෙලා මේ දිත්ත බන්ධනයෙන් එක බන්ධනයක් කැඩිලා ඒවා එකිනෙකට බැඳෙනවා. එතකොට හැදෙනවා බහුව අවයවකය. ඒ හැදිච්ච බහුව අවයවකයේ නැවත නැවත දැකිය හැකි කොටසක් තියෙනවා. ඒකට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය. ඒ පුනරාවර්තන ඒකකයේ ඇසුරෙන් අපිට සහ ඒක අවයවකයේ ඇසුරෙන් මේ ක්‍රියාවලිය සමීකරණයක් ලෙස පල්ලෙහා විදිහට දක්වන්න පුළුවන්. ඒක අවයවකයේ වාරයක් n වාරයක් ඒක අවයවකයේ හැදෙනවා n වාරයක් පුනරාවර්තන ඒකක.
තාම අඳිනා ඉන්නවනත් හුස්සන්. ඉවරයිනේ. හරි. දැන් එහෙනම් අපි ලෑස්ති ඔය පොලිතීන් හැදෙන විදියනේ. හරිද ළමයි? දැන් ඕකම අපිට පුළුවන්. දැන් මට ආය අඳින්නේ නැහැ. මම ඕක මකලා මම ගන්නවා. ඕගොල්ලන්ට හැබැයි ආයි අඳින්න සිද්ධ වෙනවා. ඊළඟට ඔය පොලි විනිල් ක්ලෝරයිඩ් නැත්තම් පොලි වයිනයිල් ක්ලෝරයිඩ් නැත්තම් සරලව කියනවා නම් අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන PVC බට. දන්නවනේ PVC? PVC කියන්නේ පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. පොලි වයිනයිල් නැත්තම් විනිල් ක්ලෝරයිඩ්. එතකොට දැන් ඕකම තමයි මම හිතනවා 11 වෙනි පිටුවේ ඉඩ පල්ලෙහා ඉඩක් තියලා තියෙනවා. 11 වෙනි පිටුවේ පොලි විනිල් ක්ලෝරයිඩ් ගැන ඔබට ලියන්න තියෙනවා. අඳින්න තියෙනවා. ඕකමයි. එතන තියෙන ඉඩ මම හිතනවා ප්‍රමාණවත් කියලා. හරිද? දැන් එතකොට ඒක අවයවකයේ වන්නේ මොකද්ද? දැන් ඒක අවයවකයේ වන්නේ ක්ලෝරෝඑතින් කියන සංයෝගය. ක්ලෝරෝඑතින් අපි දැන් ටිකට කලින් ඇන්දා. එතකොට අපි පොඩ්ඩක් ඔන්න බලන්න මම කරන වැඩේ. හරිද? ඔයාට මේක කරන්න බෑ. ඔයා ආයි අඳින්න වෙනවා. මට මෙතන මේ ක්ලෝරෝඑතින් කියන ළමයි මේකේ එක තැනකට ක්ලෝරින් පරමාණුවක් සම්බන්ධ වුණාම අපි ඒකට කියන්නේ ක්ලෝරෝඑතින්. මේ ඕකනේ. එතකොට මෙතන සූත්‍රෙත් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම. බලන්න. දැන් මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ එකක් එතීන් පොලිතීන් අඳින්න ඉගෙන ගත්තට පස්සේ පොලිතීන් දැන් වැන්දේ ඒක අඳින්න ඉගෙන ගත්තට පස්සේ ඔයාට අනිත් දෙකත් ඒ විදිහටම අඳින්න පහසුවෙන් මතක තියාගන්න පුළුවන් කියන එකයි. දැන් මෙතන C2යි H3යි Cl නෙමෙයි. C2යි H3යි Cl එකයි. ඔන්න සූත්‍රය. එතකොට දැන් මේ ක්ලෝරෝඑතින් කියන කෙනා නැත්නම් වයිනයිල් විනිල් ක්ලෝරයිඩ් කියලා තමයි මෙයාට කියනවා. වයිනයිල් ක්ලෝරයිඩ් කියලාත් කියනවා. මේ සංයෝගයට හරිද? නම් කීපයක් තියෙනවා. දෙක මේක අර විනිල් වයිනයිල් කියන්නේ එක එක අය ප්‍රොනවුන්ස් කරන විදිය. නැත්නම් ක්ලෝරෝඑතින්. දැන් මොකද වෙන්නේ? දැන් මේ වගේ ඒවා තමයි ගොඩක් සම්බන්ධ. ඉතින් මේකේ මහ ලොකු දෙයක් මට කරන්න නැහැ. මේකට සම්බන්ධ වෙන්නේ දැන් එතින් නෙවෙයි. කවුද සම්බන්ධ වෙන්නේ? ක්ලෝරෝඑතින්. එතකොට අර H හිටපු තැනට ක්ලෝරින්. H එකක් හිටපු තැනට ක්ලෝරින්. මෙතෙන්ට ක්ලෝරින්. එතකොට අපිට ලැබෙන ප්‍රතිඵලයත් මේ H එකක් වෙනුවට ක්ලෝරින් සෙට් වෙන එකක් අර එකක් මෙහෙමයි. ක්ලෝරින්. 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 හරි. එතකොට මෙතනත් H දෙකෙන් එකක් ක්ලෝරින්. මෙතනත් එකක් ක්ලෝරින්. මෙතනත් එකක් ක්ලෝරින්. ඕකනේ වෙන්නේ. මහ ලොකු දෙයක් නෑ. මේ ඔන්න ඔකයි වෙන්නේ. දැක්කද? එතකොට ඒක අවයවකයේ වෙනස් කරාම අපිට ලැබෙනවා පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. අපි කලින් එතීන් පාවිච්චි කරේ දැන් ඒක අවයවකයේ විදිහට පාවිච්චි කරන්නේ විනිල් ක්ලෝරයිඩ්. නැත්නම් මෙයාගේ නම ක්ලෝරෝඑතීන්. එහෙම නැත්නම් විනිල් ක්ලෝරයිඩ්. ඔන්න ලියා ගන්නත් පුළුවන්. විනිල් ක්ලෝරයිඩ්. විනිල් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් මෙයාට තවත් නමක් කියනවා ක්ලෝරෝ එතීන්. හරි. ඔන්න වැඩ ඉවරයි. ඔය තියෙන PVC හැදෙන විදිය. හරි. එහෙනම් 11 වෙනි පිටුවේ ඉඩකඩ පාවිච්චි කරලා අරකමයි පුතේ පොඩි වෙනසයි තියෙන්නේ. එක මේ එතීන් වල ඒක අවයවකේ හයිඩ්‍රජන් 4ක් වෙනකොට එක තැනකට ක්ලෝරින්. එතකොට අනිත් ඒවාත් ඒ විදිහට වෙනස් වෙනවා මේ. ඔච්චරයි. ඔය තමයි PVC හැදෙන විදිය. රයිට්. අඳින්න බලන්න. නිවැරදිව අඳින්න. දැන් මට ළඟ පාත නෑනේ බලන්නත් පන්තිය කරා නම් වටයක් ගිහලා බලලා ටොක්ක්ක් එහෙම ඇනලා බලන්න තිබුණා. දැන් ළඟ පාත නැති නිසා වැඩේ ඔබ හරියට කරන්න ඕනේ. හරියටම අඳින්න ඕනේ.
ඒක අවයවකේ නම ලියා ගන්න එතන ඉස්සරහින් ඈ විනිල් ක්ලෝරයිඩ් නැත්නම් ක්ලෝරෝ එතින් එහෙම නැත්නම් වයිනයිල් ක්ලෝරයිඩ් කියලා සමහර අයක ප්‍රොනවුන්ස් කරනවා. හරි ඒවා ගොඩක් එක්ක වුණාම බහු අවයවකයේ නම තමයි පොලිවිනිල් ක්ලෝරයිඩ් කියලා මේ මෙතන එන්නේ. හරි බහු අවයවකයේ නම තමයි පොලි විනිල් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ PVC පොලිවිනිල් ක්ලෝරයිඩ්. තාම අඳින අය ඉන්නවනම් අත උස්සන් ටැග් ගාලා. තාමත් අඳින අය ඉන්නවා නම් අත උස්සන් ටැග් ගාලා. හරි 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 අඳින්න අඳින්න ප්‍රශ්නයක් නැහැ. වෙලාව දෙන්නම්. ගෙදරනේ ඔයගොල්ලෝ ඉන්නේ අවුලක් නැහැ නේ. පොට්ටක් හරි අත්පාත් දාන්නම්. හොඳයි මං හිතනවා දැන් නම් හොඳටම කාලය ප්‍රමාණවත්. ඊළඟට අපි ඊළඟ එකත් ඇඳලම දැන් ඔබට තේරෙනවද පුතේ ඕකේ තියෙන කාරණේ දැන් මේ බලන්න.
මේ වගේ ඒවා ගොඩාක් එකට එක්කව වෙනවා නෙමෙයි. ආන්න. ඒතර බහු අවයවකයක් සෑදීමට සම්බන්ධ වෙන මේ කුඩා අණු වලට අපි කියන්නේ මොනවද? ඒක අවයවක. ඒවා එකිනෙකට සම්බන්ධ වෙන ක්‍රියාවලට කියන්නේ මොකද්ද? බහු අවයවීකරණය. බහු අවයවීකරණයෙන් ලැබෙන ඵලයට අපි කියන්නේ බහු අවයවකය. මේ තියෙන්නේ බහු අවයවකය. ඒ බහු අවයවකයේ හැදුනම ඒකේ නැවත නැවත දකින්න පුළුවන් ඒකකයට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය. එතකොට ඔය සියල්ලම සාකච්ඡා කරාට පස්සේ ඒවා ඇසුරෙන් ඔය බහු අවයවීකරණ ක්‍රියාවලිය මේ වගේ සරල සංකේත ඇසුරෙන් පෙන n වාරයක් ඒක අවයවක හැදෙනවා n වාරයක් පුනරාවර්තන ඒකක. මොකද ඒවා එකිනෙකට සම්බන්ධ වුණාම පුනරාවර්තන ඒකකයක් බැගින් හැදෙනවා. එක ඒක අවයවකයකින් පුනරාවර්තන ඒකකය බැගින් හැදෙනවා. දැන් ඊළඟ එකට පෙරලන්න 12 වෙනි පිටුවට පෙරලන්න. 12 වෙනි පිටුවේ ඉඩ තියලා තියෙනවා පල්ලෙහින්. ඊළඟට අපිට කතා එතන පොඩ්ඩක් වැරදි පුතේ. දැන් තියෙන්නේ පොලි විනිල් ක්ලෝරයිඩ් නෙමෙයි ඒක කපන්න තනීරකින් කපලා එතෙන්ට දාන්න ටෙෆ්ලෝන් කියලා. ටෙෆ්ලෝන්. හරි? දැන් මේ මෙතන පොලිතීන් නෙවෙයි තියෙන්න ඕනේ. හරි? දැන් මේකේ මේවා ටික මම මකන්න වෙනවා මට. ටෙෆ්ලෝන් ගැන කතා කරන්න. මට පහසුයි ඔබට ආය අඳින්න වෙනවා. බලන්න ටෙෆ්ලෝන් හැදෙන විදිහ හරි. දැන් අර වගේම තමයි හරිම සරලයි. ඇති දෙයක් නැහැ. ඔය බලන්න. දැන් මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ C2H4 කියන සංයෝගය. ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් කියන එක අපි දැන් ටිකට කලින් ඇන්දා. එතීන් වල ව්‍යුත්පන්නයක් විදියට. එතකොට මෙයාගේ නම ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. ඒක තමයි ඒක අවයවකය. ඒවා ගොඩාක් එක්කා වුණාම වෙන්න මේ විදිහට මේ මෙතන දැන් ෆ්ලෝරින් නේ. හැමතැනටම ඉන්නේ හයිඩ්‍රජන් හතරම වෙනකොට ෆ්ලෝරින් ඉන්නවා කියන්නේ මේකේ ඔක්කොම ෆ්ලෝරින් තමයි ඔය. කාබන්ට සම්බන්ධ වෙන හැම එකක්ම ෆ්ලෝරින් ඔය. පේනවද? ෆ්ලෝරින්. එතකොට ඒක අර විදිහටම බන්ධන කැඩුනට පස්සේ මේ මැදින් බැඳීම් ඇති වෙලා හැදෙනවා පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් කියන බහු අවයවකය. තේරුණා? ඔන්න හැදුන පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. ඒ කියන්නේ මේ ටෙෆ්ලෝන් කියන සංයෝගය. අපි ටෙෆ්ලෝන් කියන එක ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ගෙදර non stick භාජන තියෙන්නේ මේ ආහාර ඇලෙන්නේ නැති කළු පාට ඇතුළත ආවරණය මේ කෝටින් එකක් තියෙන භාණ්ඩ ආන්න ඒවා හදන්න නැත්නම් හිම සපත්තු වලටත් ගන්නවා කියලා කියන ඔය හිම අයිස් රැඳෙන්නේ නැති වෙන්න සපත්තුව මත පිට මේ ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. හරි? එහෙම නැත්නම් ටෙෆ්ලෝන් කියන කෙටියෙන් හඳුන්වන්නේ ටෙෆ්ලෝන් කියලා. හරිද? දැන් මේකේ නැවත නැවත දකින්න පුළුවන් ඒකකයේ පුනරාවර්තන ඒකකයේ අපිට මෙහෙම ගන්න පුළුවන්. නේද? එතකොට n වාරයක් මොනවද? ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් මේ n වාරයක් ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් හැදෙනවා පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. මේ තියෙන්නේ පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. පුතේ එතීන් එකමයි මතක් කරන්න. දැන් එතීන් එකේම ඔක්කොම හයිඩ්‍රජන් පරමාණු වෙනකොට ෆ්ලෝරින් පරමාණු දැම්මම ඒක ටෙෆ්ලෝන් නැත්තම් පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් නැමැති බහු අවයවකය බවට පත් වෙනවා. හරි? ඉතින් ඔතන කපන්න 12 වෙනි ප්‍රශ්නේ උඩින් කපන්න පොලි විනිල් ක්ලෝරයිඩ් කලින් ඇන්දානේ. එතන කපලා ලියන්න පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්.
පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතින් 12 වෙනි පිටුවේ උඩ වැරදි ඒක කපලා ලියන්න පොලි ටෙට්‍රා ෆ්ලෝරෝඑතින් නැත්තම් ටෙෆ්ලෝන් කියලාත් කියනවා ඈ කෙටියෙන් කියන්නේ ටෙෆ්ලෝන් 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 අඳ ගන්ටක් ගාලා හරි ලේසි එතීන්මයි එතීන් ඇඳපු එකමයි වෙනස තියෙන්නේ ඔක්කොම හයිඩ්‍රජන් පරමාණුවට ෆ්ලෝරින් ඉක්මනින් අඳ ගන්න හොඳයි තාම අඳිනා ඉන්නවනේ අදුස්සන්ටක් ගාලා තවම අඳින දරුවෝ නෑනේ
හොඳයි. දැන් එතකොට අපිට ඉක්මනින් ඉවර කරන්න පුළුවන්. දැන් අපි තුනක්ම ඇන්දුවනේ දැන්දනේ දැන් ඔබට පේන්නේ නැති මේ බහු අවයවක තුන අඳිනකොට නේද? අපිට පේන්නේ නැති මේ බහු අවයවක තුන අඳිනකොට ඒක අවයවකය කියලා එකක් එනවා. ඒවා ගොඩාක් එකට පෙළ ගැහෙනවා. ඒවායේ බන්ධන බිඳිලා නව ආකාරයකට සම්බන්ධ වුණාම බහු අවයවකයේ නිර්මාණය වෙනවා. එය තුල නැවත නැවත දැකිය හැකි මූලික කොටසක් අපිට දකින්නට පුළුවන්. ආන්න ඒකට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා නේද? දැන් අපිට මේ පද ටික පැහැදිලි. මං හිතන්නේ ඔබට පැහැදිලි ඇති. එහෙනම් අපි බහු අවයවකය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා ලියමු. අපෙන් අහනවා බහු අවයවක යනු මොනවාද කියලා නේද? බහු අවයවක කියන්නේ මොනවද? මේ කුඩා අවයව කුඩා මොකද්ද? අණු සරල අණු ගොඩක් එකට එක්කව වෙලා හැදෙන විශාල අණුවකට අපි කියනවා බහු අවයවකය කියලා. ලියමු. 24 යන කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන විශාල අණු. කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන විශාල අණු. කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහු අවයවක වේ. කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන විශාල අණු අපි කියනවා බහු අවයවක කියලා. හරි. එතකොට අපෙන් අහන මේ බහු අවයවක සෑදීමේ ක්‍රියාවලියට අපි කියන්නේ බහු අවයවීකරණය කියලා. ලියන්න. බහු අවයවීකරණය මෙතන ඉන්න වචනේ. බහු අවයවීකරණය. බහු අවයවීකරණය වචනේ විතරක් ලිව්වම ඇතිල ලොකුවට තියෙන වචනේ. ඊළඟට අහනවා මේ ඒක අවයවක යනු මොනවද? පුතේ බහු අවයවකයක් සෑදීමට සම්බන්ධ වෙන මේ කුඩා අණු අපි ඒවට කියනවා ඒක අවයවක. දැන් පොලිතීන් හැදෙන්නේ එතීන් කියන ඒක අවයවක කියන්නේ පැහැදිලිද? කුඩා අණු එතීන් කියන්නේ C2H4යිනේ කුඩයි. හරි. නමුත් පොලිතීන් කිව්වම සංකීර්ණයි. ඉතින් අපෙන් අහනවා මේ ඒක අවයවක යාලියන් බහු අවයවකයේ නිර්මාණය වී ඇති කුඩා අණු නැත්නම් බහු අවයවකයේ නිර්මාණය වීමට දායක වූ කුඩා අණු බහු අවයවකය නිර්මාණය කිරීමට දායක වූ කුඩා අණු ළමයි මට විනාඩියක් දෙන්න මේකේ මේ ස්ටෝරේජ් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ස්ටෝර් කරගන්න ඉඩකඩ හරි. ඒ ප්‍රශ්නේ. හොඳයි. දැන් බලන්න අපි ලියනවා ඒක අවයවක හරිනේ. ඊට පස්සේ අපි යනවා පුනරාවර්තනයක කියලා. මේ පුනරාවර්තනයක කියන්නේ නැවත නැවත දකින්න. පුනරාවර්තනය කියන්නේ නැවත නැවත. ඒතර බහු අවයවකයේ හැදුනට පස්සේ හරිද? හැදුනට පස්සේ අපිට නැවත නැවත දකින්න පුළුවන් ඒකක තියෙනවා මූලික ඒකක. අපි ඒවට කියනවා පුනරාවර්තන ඒකකය කියලා. දැන් මෙතන කියනවා මොකද්ද? බහු අවයවකය පිළිවෙල වීමෙන් පසු අන්න හරිම වැදගත්. හොඳේ. ඒ වචන ටික ඕනේ විභාගෙදී ඈ මොකද්ද? මේ බහු අවයවකයේ මොකද්ද? බහු අවයවකය පිළියෙල වීමෙන් පස්සේ පසුව බහු අවයවකයේ පිළියෙල වීමෙන් පසුව අපිට දාමේ නැවත නැවත දැකිය හැකි මූලික ව්‍යුහයක් පේනවා. ඒකට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය. රයිට් ලියමු. බහු අවයවකයේ පිළියෙල වීමෙන් පසු බහු අවයවකයේ පිළියෙල වීමෙන් පසු
බහු අවයවකය පිළියෙල වීමෙන් පසු දාමයේ අඩංගු නැවත නැවත දැකිය හැකි මූලික ව්‍යුහය නැවත නැවත දැකිය හැකි මූලික ව්‍යුහ ඒකකය ආයි පේන මූලික ව්‍යුහ ඒකකය ඔබ දැක්කා නැවත නැවත දකින්න පුළුවන් කොටසක් නිර්මාණය වෙනවා නැවත නැවත දැකිය හැකි මූලික ව්‍යුහ ඒකකය පුනරාවර්තන ඒකකයයි පුනරාවර්තන ඒකකයයි හරි ඊට පස්සේ අපෙන් අහනවා මේ 31 වෙනි ප්‍රශ්නේ ඒක අවයවක සහ බහු අවයවක වල සාපේක්ෂ අණුක ස්කන්ධය සංසන්දනය කරන්න. දැන් ළමයි ඒක අවයවකයක් ගත්තොත් එහෙම දැන් ඔබට මම නිකන් පොඩි උදාහරණයක් කියන්නම්කෝ. C2යි H4යි මේ පොලිතීන් හැදෙන ඒක අවයවකය. C2ක් කියන්නේ C1ක් කියන්නේ 12යි 12 වල 2 24යි 24යි මෙතන හයිඩ්‍රජන් එකක් 4 ගානේ 28යි සාපේක්ෂ අණුක ස්කන්ධය 28යි. හැබැයි පොලිතීන් හැදෙනකොට මේ වගේ ඒවා කීයක්ද? අපි හිතමු 1000ක් සම්බන්ධ වුණා කියලා. 1000ක් සම්බන්ධ වුණා කියලා. ඒතර පොලිතීන් හැදෙනකොට ඔබ දන්නවා පොලිතීන් අපිට මෙහෙම පෙන්වන්න පුළුවන් මේ. පෙන්වන්න පුළුවන්. n වාරයක් කියලා. ඒතර මේක n කියන්නේ 1000යි නම්. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය 28000යි. ඒතර බෙහෙවින් ඉහළයි. ඒක අවයවකයට සාපේක්ෂව බහු අවයවකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය බෙහෙවින් ඉහළගයක් ගන්නවා. හරි? හොඳයි අපි ලියමු මෙහෙම. ඒක අවයවකයට සාපේක්ෂව බහු අවයවකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඒක අවයවකයට සාපේක්ෂව බහු අවයවකයේ සාපේක්ෂ අණුක ස්කන්ධය බෙහෙවින් ඉහළගයක් ගනී. හරි? දැන් ළමයි මෙහෙමයි. දැන් ඔය 10 වෙනි පිටුවේ 11 වෙනි පිටුව සහ 12 වෙනි පිටුවේ විශේෂ ගුණ සහ භාවිත අවස්ථා කියන එක තියෙනව නේද? ඒක ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා. වගුවක්. ඒ වගුව බලාගෙන ඔය පොලිතීන් වල විශේෂ ගුණ ටිකයි භාවිත වන අවස්ථා ටිකයි ලියා ගන්න. ඒක ආයි මම කිව්වත් ඔබ ලිව්වත් දෙකම ඔබ මේ පොත බලාගෙන ලිව්වත් දෙකම එකයි. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි මේ බලන්න. දැන් මේ තියෙන විශේෂ ගුණ. දැන් පොලිතීන්හි විශේෂ ගුණ දෙකක් ලියන්න කිව්වම ආහස පොළොව ගැටලනවා මේ දිහා බලාගෙන මේ හොයනවා. දැන් මම මතක් කරනකෝ මොකක්ද අප්ප පොලිතීන් වල ගුණයක් කියලා. දැන් අපිට මේකේ පේන තමන් පොලිතීන් එකක් මතක් කරගන්න. පොලිතීන් එකක් කරහා විදුලිය යන්නේ නැහැ, විද්‍යුත් පරිවාරකයි. ජලය යන්නේ නැහැ. වාතය යන්නේ නැහැ. ඒ වගේම සැහැල්ලුයි. දෙකක් හතරක් අහන්නේ නැහැ ජීවිතේට. ප්‍රේම ඕන එකක් නැත්තම් දෙකක් අහයි. එතකොට ඔබට පොලිතීන් කෑල්ලක ಗುಣ පොඩ්ඩක් මතක් කරගන්න විදුලිය යන්නේ නැති බව පොලිතීන් එක මතක් කරගෙන ලියා ගන්න පුළුවන්. අපි මේක ලියාගෙනම යන්න නැත්නම් ඔක කෙරෙන්නේ හරි. පොලිතීන් විශේෂ ගුණ රූල් හතරක් තියෙනවා රූල් හතරට හතර ලියන්න ටක් ගාලා. විද්‍යුත් පරිවාරක වීම 10 වෙනි පිටුවේ ජල රෝධක වීම ඒ කියන්නේ ජල රෝධක වෙනවා කියන්නේ ජලය ඒ හරහා ගමන් කරන්නේ නැහැ පොලිතීන් හරහා ජල රෝධක වීම. ඊළඟට වායු රෝධක වීම ඊළඟට සැහැල්ලු බව ටක්ගල් ලියාගන්න. නැත්නම් ඔක කෙරෙන්නේ නැහැ. ගෙදර ලියන්න කිව්වොත් ලියන ළමයා ලියනවා. නැති සෙට් එක ලියන්නේ නැහැ. එතකොට ටියුට් එක සම්පූර්ණයි. තනින් තන හිස්. වේගෙන් ලියාගෙන යන්න. එතකොට අද පාඩම ඉවරයිනේ. ඔබට ඔළුවට නිදහසක් දැනේ 14 ඉවරයි කියලා.
නේද 14 වෙනි පාඩම අදිවර කරා කියලා. හැබැයි ගෙදර හෙට දවසේ මේව බලන්න ඕනේ නැවත බලලා කොළ ටිකක් අරගෙන අර පුනරාවර්තනයක කියන විදිහේ ඒ ටික නැවත නැවත දෙපාරක් තුන් පාරක් ලියලා ප්‍රැක්ටිස් කරගන්න වෙනවා. හරිද? හොඳයි. ඊළඟට ආතති වලට ඔරොත්තු දීම කියන එකත් ලියන්න. මෙතන ඉඩමදි නම් දැන් මේ මොකක්ද ආතති වලට ඔරොත්තු දෙනවා කියන්නේ? බලන්න පොලිතින් බෑගයකට කොයිතරම් දේවල් අපි පටවගෙන එනවද කියලා. පොළට ගියාම නේද? ඇදීමට ආතතියට ඔරොත්තු දෙනවා. ඊළඟට භාවිතාවන අවස්ථා. හරි තව එකක් තියෙනවා කල් පැවැත්ම. ඒක නම් ඉතින් අහන්න දෙයක් නැහැ කල් පැවැත්ම. පොලිතින් අපිට කල් පවතින එකම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඇයි? ඔය පොලිතින් කෑල්ලක් දැම්මම කොච්චර කල් තියෙනවද ඔය දිරන්නේ? අවුරුදු 300ක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ ටොපි කොලයක් දිරන්න. ටොපි කොලයක් නිකන් ඔබට පාට විසිකරන ටොපි කොලයක්. එය දිරනවා කියන්නේ කෑලි කෑලි වලට වෙන් වෙලා නිකන් කුඩු කුඩු වගේ යන අවුරුදු 300ක් විතර ගත වෙනවා කියලා තමයි කියන්නේ. හිතන්නකෝ එතකොට කල් පැවැත්ම කොහොමද කියලා. හරිද? ඊට පස්සේ භාවිතාවන අවස්ථා. ඔය කීපයක් දෙකක් තුනක් ලියා ගන්න ඕන තියෙනවා. දෙකක් තුනක් ඕකටත් විභාගෙදී අහුවොත් හදිස්සියවත් නේ. ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ, දේශී මතක තියාගන්න පුළුවන්. දෙකක් තුනක් ලියා ගන්න. පොලිතීන් පාවිච්චි කරන අවස්ථා. හොඳයි ඊට පස්සේ අපි යනවා PVC 11 වෙනි පිටුවේ PVC වල විශේෂ ගුණ. ගින්නට ප්‍රතිරෝධී වීම. ගිනි ගන්නවා හැබැයි තරමකට ඔරොත්තු දීමක් තියෙනවා ওই PVC වල. හරි. ඊට පස්සේ විද්‍යුත් පරිවාරක PVC හරහා කරන්ට් එක යන්නේ නැහැ. PVC බට තියෙන ඔය ගෙදර වතුර බට ඒවා. ඊට පස්සේ ජල රෝධක වීම. ඉතින් ඒවා හරහා ජලය යනවා නම් වතුර ගෙනියන්න බෑනේ. ওই පයිප් දිගේනේ ස්ලෝන් කියලා ඔය තියෙන ස්ලෝන් කියයි එක වර්ග තියෙනවා. සැහැල්ලු වීම. දෙකක් තුනක් මත දැන් ඔය කලින් එකේ තිබුණු එකක්ම මෙතන තියෙනවා විද්‍යුත් පරිවාරක වීම. කරන්ට් එක යන්නේ නැහැ. ඒ වගේම කියනවා ලබන සතියේත් මේ වෙලාවට 6 මාටම තමයි පන්තිය තියෙන්නේ. එතකොට ලබන සතියේ අපි 13 වෙනි පාඩම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නම් ඉතින් එක දවසින් ඉවර කරන්න බෑ. සාමාන්‍යයෙන් එන කාලයක් යනවා. අපි සති දෙකක්වත් යයි බොහෝ විට දෙකක් හෝ තුනක්. බලමු දේවරුවක් දාගෙන ලබන සතියේ අපි සම්බන්ධ වෙලා බලමු කොච්චර කරන්න පුළුවන්ද කියලා. අපි සාමාන්‍ය වෙලාවක් කරනවා සාමාන්‍ය 10 අමාර වෙනකන්වත් නේද? හරි. ඔන්න පොලිවින් ලයිකෝරේ භාවිතා කරන අවස්ථා කීපයක් තියෙනවා. ලියා ගන්න. හරි. ඊට පස්සේ අවසාන එක මේක නම් ටිකක් විශේෂයි. මේ ටෙෆ්ලෝන් කියන එක කෙනා ගත්තොත් ටෙෆ්ලෝන් තාපයට ඔරොත්තු දෙනවා ටෙෆ්ලෝන් කියන එක. නැත්තම් පුතේ ටෙෆ්ලෝන් කොහෙද තියෙන්නේ? non stick භාජන. ඒ කියන්නේ මේ ආහාර ඇලෙන්නේ නැති භාජන වල ඇතුළත ආලේපයක් විදියට ටෙෆ්ලෝන් දාලා තියෙනවා. මේ තියෙන්නේ මේ ඔබ දන්නවා මෙන්න මේ කළු පාට ඇතුළත තියෙන භාජන ටිකක් ගණන් මේක.
මේකේ මේ ආහාර ඇලෙන්නේ නැහැ. පහසුවෙන් අර නැත්නම් අපි ඌරලා නේද? එහෙමනේ අයින් කරන්නේ. නමුත් මේක එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව තමයි මේක ඇතුළත ආලේප කරලා තියෙන මේ ටෙෆ්ලෝන් කියන ඔය ඕගොල්ලෝ ඇඳපු පොලි ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් කියන බහු අවයවකයේ තියෙන. ඒ වගේම හිම සපත්තු වලත් බාහිර කෝට් මේ ආලේපයක් විදියට මේක තියෙනවා කියලා කියනවා. එතකොට අර හිම අයිස් ඒකේ මත රැඳෙන්නේ නැතුව නිකන් ලිස්සලා වගේ යනවා කියලා තමයි කියන්නේ. හරි. හොඳයි. එතකොට අපි හිම සපත්තු කියන වර්ගය නම් අපි දැකලා නැහැ. මම දැකලා නැහැ. මේ අර non stick pans නම් ඕන තරම් ගෙවල් වල තියෙනවනේ. හරිද? එතකොට ඒකේ විශේෂ ගුණ ටික ලියා ගන්න. තාපයට ඍතු දීම විද්‍යුත් පරිවාරක වීම. විද්‍යුත් පරිවාරක. දැන් තුනටම ආව නේද විද්‍යුත් පරිවාරක කියන එක. ඉතින් මතක තියාගන්න ලේසි. ඊළඟට භාවිත කරන අවස්ථා. ආහාර පිසීමට යොදා ගන්නා නොඇලෙන බඳුන් නිපදවීමට සහ හිම සපත්තු නිපදවීමට. හොඳයි. අපි අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ දැන් සම්භවය මත පදනම්ව බහුවයවක වර්ග කිරීම. ඒ කියන්නේ සම්භවය කියන්නේ ඇතිවන ආකාරය අනුව සම්භවය වෙනවා කියන්නේ ඇති වෙනවනේ. ඇතිවන ආකාරය අනුව බහුවයව අවයවක එක එක පදනම් මත බහුවයවක වර්ග කරන්න පුළුවන්. හරිද? එතකොට එක ආකාරයක් තමයි මේ සම්භවය පදනම් කරගෙන. ඒ කියන්නේ ඇතිවන ආකාරය අනුව බහු අවයවක වර්ග කරන්න පුළුවන්. එකක් තමයි මේ ස්වාභාවික බහු අවයවක, අනිත් එක තමයි කෘත්‍රිම බහු අවයවක කියලා. මිනිස්සු විසින් හදන බහු අවයවක වලට අපි කියන්නේ කෘත්‍රිම බහු අවයවක. ඉබේ හැදෙන බහු අවයවක තියෙනවා දැන් ප්‍රෝටීන, ලිපිඩ, රබර් ඒ වගේ ඒවා අපි ගත්තොත් එම ශාක සහ සතුන් තුළ ඉබේ නිර්මාණය වන ඒවා. ඒවට අපි කියන්නේ ස්වාභාවික බහු අවයවක. දැන් ඔබ දන්නවා ප්‍රෝටීන් ගැන බහලා තියෙනවානේ. ඇමයිනෝ අම්ල ගොඩාක් එකට එක්ක වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. පොලිසැකරයිඩ් ගැන ඔය අහලා තියෙනවා. මොනොසැකරයිඩ් ගොඩාක් එකට එක්ක වෙලා තමයි පොලිසැකරයිඩ් හැදෙන්නේ. ඉතින් මේ විදිහට ස්වාභාවිකව සහ කෘත්‍රිමව බහු අවයවක නිර්මාණය වෙනවා. හොඳයි. ඉතින් අපෙන් අහනවා සම්භවය අනුව බහු අවයවක වර්ග දෙකක් මොනවාද? ආලියන්. ස්වාභාවික බහු අවයවක කෘත්‍රිම බහු අවයවක. දැන් එතකොට ස්වාභාවික බහු අවයවක සඳහා නිදසුන් දෙන්න. අපෝ ඉතින් ප්‍රෝටීන තියෙනවා ලිපිඩ ගන්න බෑ. ලිපිඩ බහු අවයවකයක් නෙවෙයි හොඳේ. ලිපිඩ කියන්නේ ගොඩාක් ඒක අවයවක ගොඩාක් එකට සම්බන්ධ වෙලා හැදෙන එකක් නෙවෙයි. ග්ලිසරෝලුයි මේ දම්ලා එක්ක වුණාම තමයි ලිපිඩ හැදෙන්නේ. දැන් මේ තියෙන්නේ ස්වාභාවික බහු අවයව. කාලියම්, රබර්, ප්‍රෝටීන්. ඔබ දන්නවා DNA හැදෙන්නේ ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ් කියන ඒක අවයවක ගොඩාක් එකට එක්කව වෙලා. පිෂ්ඨය හැදෙන්නේ ග්ලූකෝස් කියන ඒක අවයවකයේ ගොඩාක් එකට එක්කව වෙලා. සෙලියුලෝස් කියන්නේ බහු අවයව මේ පොලිසැකරයිඩයක් කොහොමද හැදෙන්නේ? ග්ලූකෝස් අණු ගොඩාක් එකට එක්කව වෙලා. RNA කියන එකත් ඒ වගේම තමයි නියුක්ලියෝටයිඩ් ගොඩාක් එකට එක්කව වෙලා තමයි රයිබෝ නියුක්ලියෝටයිඩ් කියන වර්ග ගොඩාක් එක්කව වෙලා RNA කියන වර්ගය හැදෙනවා. ඒ වගේම කෘතිම ඔන්න ඔතන පොඩ්ඩක් අවුලක් තියෙනවා ළමයි අපිට ඒක ලියන්න ඉඩකඩ තියලා නැහැ. ඔයගොල්ලෝ ස්වභාවික ටිකක් ලියා ගන්න ස්වභාවික ටික ඔක්කොම ලියා ගන්න ඔතන 33. කෘතිම බහු අවයවක ලියන්න වෙනම දීඩ තියලා නැහැ. ඒකයි වැඩේ ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ හැබැයි ඔය දේ ටික ලියන්නේ. ඒක අහලා නැහැ ප්‍රශ්නයක් අඩුවක් තියෙනවා. හරි.
කෘතිම බහු අවයවක කියලා ඕගොල්ලෝ 15 වෙනි පිටුවේ පහලින් වගේ ලියා ගන්න. ඒකේ පොඩ්ඩයි ලියන්න තියෙන්නේ. 15 වෙනි පිටුවේ පහලින් ලියන්න. කෘතිම බහු අවයවක කියලා නිකන් මතකෙ හිටින්නත් එක්ක ලියන්න. ඔතන තියෙන ටික. පොලිතීන් අපි කතා කරා. පොලික්ලෝරෝඑතීන් PVC. හරි. ටෙෆ්ලෝන්. ඊට පස්සේ තියෙනවා පොලිඑස්ටර් කියලා සංයෝගයක්. නයිලෝන් නූල් දන්නවා නයිලෝන් නූල්. ඒවත් බහු අවයවක. ටෙරිලීන් බහු අවයවක. පොලිස්ටයිරින් කියන්නේ රෙදි වර්ගයක් බහු අවයවක. බේක්ලයිට්. ඔය බේක්ලයිට් කියන්නේ තාපයට ටිකක් ඔරොත්තු දෙන රත් වුණාට හැඩය වෙනස් වෙන්නේ නැති විශේෂ බහු අවයවකයක්. හෝල්ඩර් එකම හදන්න ගන්නවා. මොකද හෝල්ඩරේ බල්බ් එක දාලා තියෙනවා රත් වෙනවනේ. රත් වෙනකොට හෝල්ඩරේ හැඩය වෙනස් වුණොත් එහෙම බල්බ් එක ගැලවිලා බිමට වැටෙනවා. නමුත් හෝල්ඩරේ යම් තාක් දුරට රත් වුණාට හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒවට අපි කියන්නේ තාප ස්ථාපන බහු අවයවක කියලා. ටක් ගාලා ලියා ගන්න නිකන් මතක හිටින්නත් එක විශේෂයෙන් බේක් ලයිට් ලියා ගන්න. මොකද ඒක ඔබට අලුත් දෙයක්. බේක් ලයිට් ටෙරිලින් වගේ ඒවා අලුතෙන්. හරි. දැන් ඊළඟට ළමයි රබර් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න තියෙනවා. හරිද? එතකොට අපෙන් අහනවා කාර්මික ක්‍රියාවලිය සඳහා බහුලව භාවිතා වන රබර්ද ස්වාභාවික බහු අවයවකයකි. එහි ඒක අවයවකයේ නම. ළමයි රබර් හැදිලා තියෙන්නේ අයිසොප්‍රීන් කියන නැත්තම් 1,3 බියුටාඩයින් කියන ඒක අවයවකය මෙන්න මේ ඉන්නේ මේ එයා. ඒවා දන්නවා මේක ඇල්කීනයක් පේනව නේද මං කලිනුත් කිව්වා මේ. ඒකේ තියෙනවා ද්විත්ව බන්ධන දෙකක්. මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. එතකොට මේක තමයි මේ අයිසොප්‍රීන් කියන අණුව. මේක ඔයාලට විභාගෙදී අඳින්න එන්න පුළුවන්. හරි ඒක නිසා මතක ඇතුව හරියට ඒක කොහොමද අඳින්නේ සරලව ගත්තොත් මෙහෙම ද්විත්ව බන්ධනයයි තනි බන්ධනයයි. ද්විත්ව බන්ධනයයි මෙහෙම අඳ ගන්නවා. ඊට පස්සේ මේන් මෙතෙන්ට CH3 කියන ළමයි මෙහෙම ඒක දිගහැරලා ලිව්වොත් මෙහෙම C එක H3ක් සම්බන්ධ වීම තමයි මේ CH3 කියලා මෙතන දාලා තියෙන්නේ. ඔයාගේ අච්චු පොතේ තියෙන රූපෙ මේ. ඉතුරු ඒවා හයිඩ්‍රජන් වලින් පුරවන්න තියෙන්නේ. මෙහෙම. ඒතර මේ තියෙන්නේ අයිසොප්‍රීන්. අයිසොප්‍රීන්. ඒකම තමයි මෙතන තියෙන්නේ. ඇඳ ගන්න ලස්සනට. අයිසොප්‍රීන්. මේක Tamanට පුළුවන් වෙන්න ඕනේ අඳින්න. හොඳේ විභාගෙදී ඇහුවොත්. ඇඳ ගන්න හරියට ඇඳ ගන්න. මතක වරද්දන්නේ නැහැ. නිවැරදිව අඳින්න ඕනේ. දැන් මෙතන මේ CH3 කියලා දාලා තියෙන ළමයි මොකද්ද? එතන C1යි H3යි. ඒක තමයි පෙන්නලා තින්නේ.
හරි. ඊට පස්සේ දැන් මේ අණු ළමයි ගොඩාක් එකට එක්කහු වෙලා. හරි. හැදෙනවා පොලි අයිසෝප්‍රීන් කියන රබර් කියන සංයෝගය. රබර් කියන්නේ බහු අවයවකයක්. ඒතකොට රබර් හැදෙන්නේ මේ වගේ ඒවා දහස් ගාණක් එකට සම්බන්ධ වෙලා. හරි. එහෙම සම්බන්ධ වෙනකොට මේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ දැක්කනේ මේ පොලි අයිසෝප්‍රීන් කියන කෙනා බලන්න අයිසෝප්‍රීන් හැදෙන විදිය මෙහෙම නෙමෙයි. මේ තියෙන්නේ අයිසෝප්‍රීන්. ඔයා දැන් ඇඳා. එහෙම. එහෙමනේ අයිසෝප්‍රීන් තියෙන්නේ. ඕකට ඔය ළඟට තවත් අයිසෝප්‍රීන් එකක් ඔහම එනවා. මෙහෙම. අන්න ආයෙත් අඳින්නේ අයිසෝප්‍රීන් එකක්මයි. හරිද? ගොඩක් අපි අඳින්න ඕනේ නැහැ. මේක පොතේත් මේම ලොකුවට විස්තර කරලා නැහැ. දැන් මේ දිත්ත මතක දර කැඩෙන විදිය මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයයි මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයයි මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයයි මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයයි මෙන්න මෙහෙම කැඩෙනවා. රබර් මේ පොලි අයිසෝප්‍රීන් එක කැඩෙනවා මෙහෙම. දැන් මේ තියෙන එක අයිසෝප්‍රීන් අණුවක්. මේ තියෙන තවත් එකක්. ඒක කැඩිලා මේ. තේරුණා? කැඩන මාට තේරෙන්න ඕනේ මෙතන දිත්ත බන්ධනය නැති වෙනවා. මෙන්න මෙතෙන්ට තියෙන බන්ධනයට අමතරව තවත් ඉලෙක්ට්‍රෝනිකව ආපු නිසා බන්ධන දෙකක් ඇති වෙනවා. මෙතන දිත්ත බන්ධනය නැහැ. එතකොට C H H මෙතන බන්ධනයක් එනවා මේ පැත්තට ඉලෙක්ට්‍රෝනයක් එන නිසා මෙතන තිබුණු බන්ධන දෙකෙන් එකයි ඉතුරු වෙන්නේ. මෙහෙම. IC CH3 මෙතෙන්ට දිත්ත බන්ධනයක් එනවා. ඒ මෙතන තිබුණු බන්ධනයට අමතරව තව ඉලෙක්ට්‍රෝනිකුයි දෙපැත්තෙන් එනවා. තේරුණාද? ඊට පස්සේ මෙතන H I මෙන්න මෙහෙම එනවා. ඊළඟට මේකයි මෙතනට කනෙක්ට් වෙනවා මේ. මෙහෙන් ඉලෙක්ට්‍රෝනය ආව මෙතන බන්ධනයක් ඇදෙන්න පුළුවන් නේ මෙහෙම. පැහැදිලිද? ඔහොම. මේ විදිහට දිගට මේක සම්බන්ධ වෙනවා මෙහෙම. නේ? දැන් ළමයි මේකේ නැවත දකින්න පුළුවන් කොටසක් තියෙනවා මෙන්න මේක මේ. මේක ආයි තියෙනවා. ඉතින් මේකට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය කියලා. මේකට අපි කියන්නේ පුනරාවර්තන ඒකකය. දැන් මේක හැදිච්ච විදිය පොතේ නෑ. නමුත් මේ අයිසෝප්‍රීන් වලින් පොලි අයිසෝප්‍රීන් හෙවත් රබර් පොලි අයිසෝප්‍රීන් පොලි කියන්නේ ගොඩක්. අයිසෝප්‍රීන් ගොඩක් එකට සම්බන්ධ වුණාම රබර් කියන එක හැදෙනවා. ඒක මෙහෙම අපිට පෙන්වන්න පුළුවන් මේ බලන්න. n වාරයක් අයිසෝප්‍රීන් මේ ඉන්නේ අයිසෝප්‍රීන් මෙතන ඉන්නේ අයිසෝප්‍රීන් හැදිලා තියෙනවා. මේ තියෙන්නේ පුනරාවර්තන ඒකකය. දැන් අපි ඇඳපු ඒක වාරයක් n. ඒතර මේ තියෙන්නේ පොලි අයිසෝප්‍රීන් හෙවත් කවුද? මේ ඉන්නේ අයිසෝප්‍රීන් මේ ඉන්නේ කවුද? පොලි අයිසෝප්‍රීන් හෙවත් කවුද? රබර්. ඔන්න අදාළ සමීකරණය ඔබට අඳ ගන්න පුළුවන් දැන්. පරිස්සමෙන් අඳින්න ඕනේ හරියට අඳින්න ඕනේ. දැන් නිදිමතයි වගේ එහෙම කියලා බෑ. හොඳ ගැම්මක් අරගෙන ඒක තමයි වැඩ කරන ළමයෙක්ට තියෙන ඉතින් එකම පිහිට තමන්ට ගැම්මක් තියෙනවා තමන්ට හයියක් තියෙන්න ඕනේ මේ දරාගෙන මේක ඉවර කරගන්නකම් ඉන්න. හරිද? හොඳයි. ටක් ගාලා කරන්න. දැන් ළමයි කීප දෙනෙක් මේ නිදි මං හිතන්නේ. අහිං වෙලා ඉතින් ඒක අපිට කවන්නේ නැහැ. බහුතරයක් ළමයි ඉන්නවනේ තාම කරමු. මොකද තව විනාඩි ඕනනම් යයි 11 වෙනකොට ඉවරයි. දැන් අපි 6ට පටන් ගත්තේ 6:00ටනේ. ඔව්. 8:00 9:00 10:00 11. එහෙනම් පැය 4ක් වගේනේ ඉතින් කරලා තියෙන්නේ. පැය භාගයක් අපි දුන්නානේ ඉන්ටර්වල්. ටක් ගාලා අඳින්න. නිවැරදිව අඳින්න. ටක් ගාලා වගේම නිවැරදිවත් තියෙන්න ඕනේ. ඒතර රබර් හැදිලා තියෙන්නේ අයිසෝප්‍රීන් කියන අණු ගොඩක් එකට එක්ක වෙලා කියන කාරණය දැනගන්න ඕනේ. මේ සමීකරණය තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අයිසෝප්‍රීන් අණුව තනියෙන් අඳින්න පුළුවන් වෙනවා. අයිසෝප්‍රීන් තනියෙන් අඳින්න පුළුවන් නේ මේක ලියන්න පුළුවන් නම් කොහොමද? ඒව ඉතින් තමන් තනියෙන් කරගන්න ඕනේ වැඩ. හරි මේක ඇඳලා පුරුදු වෙන්න ඕනේ.
හරි. ළමයි ඊළඟට දැන් සම්භවය පදනම් කරගෙන බහුභාවයක වර්ග කිරීම ඉවරයි. හරිද? ඊට පස්සේ අපි යනවා ව්‍යුහය මත පදනම්ම බහුභාවයක වර්ග කිරීම කියන එක. ව්‍යුහය. ඒකත් ඔබට සරලව මේ තියෙන ව්‍යුහය පදනම් කරගෙන බහුභාවයක වර්ග කරන්න පුළුවන් විදි තුන. මේවා විභාගයට ඇවිල්ලා තියෙනවා. හරිද? එකක් තමයි මේ විදියට රේඛීය. ඒ කියන්නේ කොහෙන්වත් කොටස් සම්බන්ධ වෙලා නැහැ. ඒක දිගට ඇමිනිලා මේම රේඛා මේ චේන් එකක් වගේ හැදෙන බහු අවයවක රේඛීය බහු අවයවක. සමහර බහු අවයවක තියෙනවා මේ ප්‍රධාන දාමය තමයි මේ තනියරකින් පෙන්නලා තියෙන්නේ. ඒ ප්‍රධාන දාමයට තනින් තනින් ශාඛා දාම. මේ තියෙන්නේ මේවට අපි කියන්නේ ශාඛා දාම කියලා. හරිද? ශාඛා දාම සම්බන්ධ වෙලා තියෙනවා. සමහර බහු අවයවක තියෙනවා මෙහෙම යන අතරේ මේ හරස් දාම මේ කියන්නේ මේ ප්‍රධාන දාමයයි මේ ප්‍රධාන දාමයයි එකිනෙකට සම්බන්ධ. දැන් මේකේ එහෙම ගෑවිලා නැහැ නෙමෙයි සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වුණොත් ඒකත් හරස් දාමයක් වෙනවා. මේ එක දාමයක් තවත් දාමයක් එකිනෙකට සම්බන්ධ කරොත් මේ වගේ මේ තියෙන්නේ මේවට අපි කියන්නේ හරස් දාම කියලා. එතකොට ළමයි view පදනම් කරගෙන ඕගොල්ලන්ගේ මට්ටමට අනුව හරි නැත්නම් තව තියෙන view පදනම් කරගෙන වර්ග කිරීම. ව්‍යුහය පදනම් කරගෙන ඔබට පුළුවන් බහු අවයවක කොටස් තුනකට බෙදන්න රේඛීය බහු අවයවක ශාඛා දාම සහිත බහු අවයවක හරස් දාම සහිත බහු අවයවක. පැහැදිලිද? එතකොට ඒකේ වෙනස තමයි මේ ශාඛා දාම අනිත් එකත් එක්ක මේ ප්‍රධාන දාමය කියන්නේ මේ තනි දිගට යන රේඛාවට කියන්නේ ප්‍රධාන දාමය. එයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. මෙතන සම්බන්ධ වෙලා. හරස් දාම. පැහැදිලිද? ඉතින් අපෙන් අහනවා 37 මෙතෙක් සාකච්ඡා කළ බහු අවයවක සියල්ලේම ව්‍යුහය කෙසේද? අපි මෙතෙක් කතා කරපු ඔක්කොම ඒ කියන්නේ ටෙෆ්ලෝන් වේවා PVC වේවා පොලිතීන් වේවා ඒවා ඔක්කොම රේඛීය දාම. හරි? එහෙනම් ලියන්න රේඛීය දාම. නැත්නම් රේඛීය බහු අවයවක. ඒවා රේඛීයයි. මෙතෙක් කතා කරපු ඒවා අපි හරි. ඊළඟට අහනවා මේ ශාඛාදාම සහිත බහු අවයවක කියන්නේ මොනවද? පුතේ ශාඛාදාම සහිත බහු අවයවක කියන්නේ ඔය ප්‍රධාන දාමයේ. ප්‍රධාන දාමය කියන්නේ මේ දිගට යන මේක ඈ මේ තියෙන ප්‍රධාන දාමය. ඒ ප්‍රධාන දාමයට ශාඛාදාම පාර්ශවිකව පැත්තෙන් මෙහෙම ශාඛාදාම සම්බන්ධ වුණු පොඩි පොඩි අණු කොටස් මෙහෙම සම්බන්ධ වුණොත් ඒවට අපි කියන්නේ ශාඛාදාම. අන්න එතකොට කියනවා ශාඛාදාම සහිත බහු අවයවක කියලා. පැහැදිලිද? ඉතින් අපි ලියමු 38ට උත්තරය මෙහෙම ලියන්න. ප්‍රධාන දාමයට පාර්ශවිකව පැත්තෙන් පාර්ශව කියන්නේ පැත්තෙන් ප්‍රධාන දාමයට පාර්ශවිකව ශාඛාදාම සම්බන්ධ වූ බහු අවයවක ප්‍රධාන දාමයට පාර්ශවිකව පැත්තෙන් ශාඛාදාම සම්බන්ධ වූ බහු අවයවක මෙසේ හඳුන්වයි. මෙසේ හඳුන්වයි. මෙසේ හඳුන්වයි. ඊට පස්සේ 39 මොකද්ද? හරස් දාම සහිත බහු අවයවක කියන්නේ මොනවාද? හරස් දාම. ඉතින් මොකද හරස් දාම කියන්නේ? මේ ප්‍රධාන දාමයේ තියෙනවනේ ප්‍රධාන දාම අතර හරස් දාම තියෙනවා නම් අපි ඒවට කියනවා හරස් දාම සහිත බහු අවයවක. හරස් දාමයක් කියන්නේ ප්‍රධාන දාම දෙකක් එකට සම්බන්ධ කරන දාම. right ලියමු. රේඛීය බහු අවයවක මේ රේඛීය බහු අවයවක කියන්නේ මේක මේ තනි කෙලිමේ රේඛීය බහු අවයවක එකිනෙක හරස් දාම වලින් බැඳී පවතින බහු අවයවක. රේඛීය බහු අවයවක එකිනෙක හරස් දාම වලින් බැඳී පවතින බහු අවයවක. හරස් දාම වලින් බැඳී පවතින බහු අවයවක. මෙසේ හඳුන්වයි. මෙසේ හඳුන්වයි. හොඳයි ළමයි දැන් ඕගොල්ලෝ ඔය තුන ඔතන තියලා තියෙන ඉඩ කොටස් තුනකට බෙදාගෙන සරලව ඇඳ ගන්න මේවා නිශ්චිත හැඩතල නැහැ හරිද? දැන් මම ඇඳොත් මෙහෙම ඔන්න මේ
කොහොම ඇඳ රේඛීය බහුභාවයක් කියලා දැම්මා. ඊට පස්සේ මේකෙත් මෙහෙම රේඛීය ටිකක් ඇඳගත්තා. ඒකෙන් මේ තනින් තන මෙහෙම දාන්න. හැබැයි ගාවන්නේම නෑ. හොඳේ ගෑවුවොත් ඒක හරස් දාමයක් වෙනවා. ඊට පස්සේ මෙහෙම රේඛීය ටිකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙහෙම සම්බන්ධ කරනවා. අන්න හරස් දාම මේ. මෙහෙම. තේරුණාද? සරලව අඳින්න නිදහස අතින්. ඇඳලා යටින් ලියන හරස් දාම සහිත බහුභාවයක. මම ඔය ඇඳලා පෙන්නේ ඔබට සරලව අඳින්න දෙය. මේ එතකොට ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් නිසා. නැත්තම් ළමයි මේ ඇඩේටම අඳින්න හදනවා. එහෙම එකක් නැහැ. හරි. ඉවරද? තාම අඳිනා ඉන්නවද? සරලව අඳින්න තියෙන ඇඳලා යටින් ලියන්න ඕනේ හැබැයි ඈ රේඛීය බහු අවයවක ශාඛා දාම සහිත බහු අවයවක හරස් දාම සහිත බහු අවයවක කියලා ලියන්න ඕනේ. හොඳේ. හොඳයි. 40 වෙනි ප්‍රශ්නේ. මේ රබර් වල්කනයිස් කිරීම යනු කවර ක්‍රියාවලියක්ද? ළමයි රබර් ගත්තම ස්වාභාවික රබර් ගත්තම ඒක බලයක් යදුවම හොඳට ඇදෙනවා. ඇතරියම හිටපු තැනටම යනවා ප්‍රත්‍යස්ත ගුණය වැඩි. ඕනවට වඩා වැඩියෙන් ඇදෙනවා. රබර්. හැබැයි ඉතින් අපිට රබර් එහෙම ඕනවට වඩා වැඩියෙන් ඇදෙන එකත් ප්‍රශ්නයක්. තරමක් දුරට ප්‍රත්‍යස්තතාවයේ තිබුණම ඇති. දැන් ටයර් එකක් හදන එකක් ගන්නකොට ටයර් එකට සාමාන්‍ය ස්වභාවික රබර් වලින්ම ටයර් එක ඇදුවොත් ඕක එබෙන ඕනවට වඩා. එතකොට යන්න බෑ පාරේ ගල් වලට ඇනලා එබෙන්න ගත්තා. ඒක නිසා ඒකේ ශක්තිමත් භාවය වැඩි කරලා මේ ප්‍රත්‍යාස්ත ගුණය නැත්තම් ඒ ඇදෙන සුළු ගතිය අඩු කරන්නට මොකද කරන්නේ මේ රබර් වලට සල්ෆර් මිශ්‍ර කරලා රත් කරනවා. එතකොට මොකද දන්නවද වෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ ස්වාභාවික රබර්. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ ස්වාභාවික රබර්. මේක. ඒක රේඛීයයි. හැබැයි සල්ප දාලා රත් කරාම මේ රබර් ස්වාභාවික රබර් වල මේ දාම අතර හරස් බන්ධන ඇති වෙනවා මෙහෙම මේ. එතකොට අර වගේ ඇදෙන්න බෑ. ප්‍රත්‍යස්ත ගුණය අඩු වෙනවා. ඇදෙන ගතිය අඩු වෙනවා. දැඩි බව වැඩි වෙනවා. ටයර් හදන්නකොට අපි මේකට අමතරව මේ ශක්තිමත් බව වැඩි වෙන්න මේ අතරට රින් ගන්න නැනෝ මට්ටමට කුඩු කරගත්ත කාබන් කුඩු දානවා. ඒ නිසා ටයර් කළු පාටට ඔබ දැකලා තියෙනවා ටයර් කළු පාටයි. ඇයි ඒ? අර එකතු කරන කාබන් කුඩු නිසා. හරි? ඉතින් අපෙන් අහනවා 40 රබර් වල්කනයිස් කිරීම යනු කවර ක්‍රියාවලියද? සරලවම ගත්තොත් රබර් සල්ෆර් සමග රත් කිරීම. ආලයන් රබර් සල්ෆර් සමග මිශ්‍ර කර රත් කිරීම. වල්කනයිස් කිරීමයි. රබර් සල්ෆර් සමග මිශ්‍ර කර රත් කිරීම වල්කනයිස් කිරීමයි. සල්ෆර් සමග මිශ්‍ර කර රත් කිරීම වල්කනයිස් කිරීමයි. සල්ෆර් සමග මිශ්‍ර කර රත් කිරීම වල්කනයිස් කිරීමයි. වල්කනයිස් කිරීමයි. 41 රබර් වල්කනයිස් කිරීමේදී කුමක් සිදුවේද? මොකද්ද වෙන්නේ? ඔන්න ඔය රූප සටහන එක ඉතාම පැහැදිලිව පේනවා. මේ රේඛීය බහු අවයකයක් වන රබර් වල රේඛීය දාම අතර
හරස් බන්ධන සල්ෆර් මගින් හරස් බන්ධන ඇති වෙනවා. එතකොට ඒකේ ශක්තිමත් බව වැඩි වෙලා ප්‍රත්‍යාස්ත බව ඇදෙන ගතිය අඩු වෙනවා. එතකොට ටයර් හදන්න හොඳයි. ටයර් වලට හොඳයි. ටයර් වල ඕනට වඩා ඉබුණොත් යන්න බෑනේ පුතේ පාරේ. හරි. ඉතින් අපි ලියමු මේ වල්කරයින්ස් කිරීමදී මොකද වෙන්නේ කියලා අපි ලියමු. ලියන්න. රේඛීය බහු අවයවකයක් වන රබර් වල රේඛීය බහු අවයවකයක් වන රබර් වල රේඛීය බහු අවයවකයක් වන රබර් වල රේඛීය දාම අතර රේඛීය දාම අතර රේඛීය දාම අතර රේඛීය දාම අතර මොනවද ඇති වෙන්නේ? සල්ෆර් මගින් හරස් බන්ධන ඇති කරයි. සල්ෆර් මගින් හරස් බන්ධන ඇති කරයි. සල්ෆර් මගින් හරස් බන්ධන ඇති කරයි. එම නිසා රබර් වල දෘಢභාවය දැඩි බව රබර් වල දැඩි බව වැඩි වී ප්‍රත්‍යාස්ත බව අඩු වේ. රබර් වල දැඩි බව වැඩි වී රබර් වල දැඩි බව වැඩි වී ප්‍රත්‍යාස්ත බව අඩු වේ. ඇදෙන සුළු ගතිය අඩු වෙලා හයිය වෙනවා හොඳට. හරි. හොඳයි. ඕක ඇඳ ගන්න උතන ටක් ගාලා. තව එක ප්‍රශ්නයක් මම බහුව අවයවවල වැදගත්කම අද කතා කරන්නේ නැහැ. මොකද ඒකට ටිකක් වෙලා අවශ්‍යයි ඔබත් එක පොඩි සාකච්ඡාවක් දාන්න. ඒක අපි ලබන සතියේට තියමු. 42ට කලින් අඳින්න ඕනේ ඕක. දීලා තියෙන ඉඩේ පෙන්වන්න. ඒ වගේම පෙන්වන්න සල්ෆර් මගින් ඇති කළ හරස් බන්ධන කියලා එක බන්ධනයක් දාලා පෙන්වන්න. නිවැරදිව ඇඳ ගන්න. ඕමම තියෙන්න ඕනේ හරිද? දල වශයෙන් ඇඳ ගන්න. ඔබට කරන්න තියෙන්නේ මේ දැන් මට අඳින්න කිව්වනම් මම මේව රේඛිය ටිකක් කොහොම අඳ ගන්නවා. ඔව්. ඊට පස්සේ මේ වගේ අර ගාන බිම රවුමට ගිහිල්ලා රැල්ල වගේ එන්න ඕනේ හරිද? ඔහොම එකිනෙකට සම්බන්ධ ඔච්චරයි. සල්ප දැම්මම ඒ දාම එකට බැඳෙනවා. එතකොට අදින්න බෑ. අවසාන ප්‍රශ්නේ 42 වල්කනයිස් කළ දැන් ලබන සතියේ ළමයි පන්තියේ තියෙන්නේ 6 මාට 6 මාට සම්බන්ධ වෙන. එතකොට අපිට වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන්. සාමාන්‍ය සූම් ඇප් එකකින්මයි කරන්නේ. වල්කනයිස් කළ රබර් කුමක් සඳහා යොදා ගනීද? අවසාන ප්‍රශ්නය ආලියට. ටයර්, ටියුබ්, බැටරි ආවරණ සෑදීමට. ටයර්, ටියුබ්, බැටරි ආවරණ සෑදීමට. හොඳයි. සියලු දෙනාට සුබ රාත්‍රියක්. අපි අද දවසේ පාඩම ඉවර කරා හා සමාන ඇත චුට්ටයි අරගෙන තියෙන්නේ. අපි ලබන සතියේ නැවත හමු වෙමු.